समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දයි හැම දෙනාම අද දවසෙත් සූදානම් වෙන්නේ පූජාව පවත්වලා සම්බුද්ධ වන්දනාව බෝධි වන්දනාව ඒ සම්බුද්ධ පූජා බෝධි පූජා පවත්වලා ලබාගත් පුණ්‍ය ධර්ම කුසල ධර්ම වල ශක්තිය අපේ ජීවිතේ හිමින් සිදු කරගෙන යා යුතු ඒ උතුම් අවබෝධයේ වර්ධනයක් සඳහා මේ පුංචි සුළු කාල වේලාව ඒ වෙනුවෙන් වෙන් කරගන්නයි සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි පසුගිය දින කිහිපයක ඉඳලා කතා බස් කරන්ට පටන් ගත්තා. මේ ධර්මය අවබෝධ කරන්ඩ ධර්ම ශ්‍රවණය කරන්නේ අපි මේ කන මුල් කරගෙන, කන ඇසුරු කරගෙන. ඒ කන කියන කාරණාව මුල් කරගෙන, ශ්‍රවණය කියන කාරණාව මුල් කරගෙන යම් යම් කරුණු කිහිපයක් සුළු වශයෙන් තේරුම් ගන්නට උත්සාහයක යෙදුණා. ඉතින් අපිට මේ සියල්ල පරිපූර්ණවම අවබෝධ කරගන්නට බෑ. මේ හැම දෙයක්ම පරිපූර්ණව අවබෝධ කොට වදාළේ භාග්‍යවත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නමුත් අපිට යම් වූ අවබෝධයක් මේ පිළිබඳව ඇති කර ගැනීම වැදගත්. මොකද අපිට නිවීම කියන කරුණට යන්න බැරි වෙලා තියෙන්නේ අනවබෝධය නිසා. අපිට ලෝකෙ පිළිබඳව තියෙන අනවබෝධය මේකට හේතු වෙලා තියෙනවා. ඒ ලෝකය නිරුද්ධ කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා. එතකොට මේ ලෝකය හඳුනා ගන්න තමයි අපි මේ හැම විදිහකින්ම උත්සාහයක යෙදෙන්නේ. ඉතින් තියෙන හදිස්සියට මේක කරන්න බෑ කියලා මම මතක් කරන්ට යෙදුණා පසුගිය දේශනාවේදී. එහෙම හදිස්සියට මේක කරගත්තු කෙනෙකුත් නැහැ. කෙනෙකු බොහොම වේගවත් අවබෝධ කළා වෙන්න පුළුවන්. ඒ වේගවත් බව අපි දකින එක ජීවිතයක ඇතිවෙච්ච වේගයක් නෙවෙයි. ඒක සංසාරේ පුරා ඒ උත්තමයා විසින් පවත්වගෙන ආපු මොකක්ද? වේගයක්. නැහැ, ඒක වේගයක් නෙමෙයි. ඒක සංවේගයක්. වේග පාලනය කරලා ආවේග නවත්තගෙන ඇවිල්ලා ඒ සියලු ආවේගයන් සංවේගයකට පත් කරගන්න පුළුවන් වුණාම ඒ උච්චතම අවස්ථාව තමයි අරහත්ත්වයේ බවට පත් වෙන්නේ. සියලු වේගයන් සංවේග බවට පත් වෙනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු ගුණ සිහි කරන කෙනෙක් තුල මහා තු සංවේගයක් ඇති වෙනවා කියලා. අපි මේ සංවේගය අහලා තියෙන්නේ මලකේවල් වල දුක් ඇති වුණාම අඬන මිනිස්සු අතරයි මේ සංවේගය තියෙන්නේ. පෙට්ටිය බදාගෙන එක්ක උළුවට ගහගෙන බිම පෙරලි පපුවට ගහ ගනිමින් කෑ ගහන මිනිස්සු දිහා බලලා කියන පුදුම සංවේගයක් මේ මිනිස්සුන්ට තිබ්බේ කියලා. ඒක ආවේගයක්. ඒ හැම ආවේගයක්ම හිතේ පැන නැගිලා ආපු වේගයක්. තරහා ගන්න බෑ එන වේගي එහෙම පිටින්ම පිට වෙනවා. ඒක ආවේගශීලී බව ආවේග පිටවීමක් හැටියට තමයි තේරුම් ගන්න. සංවේගය කියන්නේ ඒ වගේ තැනකත් නිහඬව ඉන්න පුළුවන් ශක්තිය. ඉතින් ඒක උත්තරීතර බව තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ උපරිමයෙන්ම තියෙනවා. ඊළඟට රහතන් වහන්සේලාටත් බොහොම නිහඬව හැමදේම විඳ දරාගෙන ඉන්න පුළුවන් ආවේග පැන නගිනවා අඩු නැතර. ආවේගශීලී භාවය නැහැ. ඉතින් සමහර අවස්ථාවල ඒ පැන නැගිච්ච ආවේග ක්‍රියාත්මක වෙනවා සසර පුරුද්දක් හැටියට. ඒ වුණාට ඒ මොහොතේ හදවතේ පැන නගින ආවේගශීලී බව කියන එක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒවා අපිට තේරුම් ගන්න ටිකක් අපහසුයි බුදුරජාණන් වහන්සේටම විශේෂ වෙන දේවල්. නමුත් මේ අපි මේ හැම ආවේගයක්ම ජීවිතේ පාලනය කරගන්නට දැනට මූලිකව අපිට තියෙන බේත තමයි බණහන එක. මම හිතනවා ඒක තමයි දැනට තියෙන ඇත්ත. ඔය කවුරු කොහොම මොනවා කිව්වත් බණ අහන එකෙන් තමයි මේ වැඩ ආරම්භ වෙන්නේ. නැත්තම් අපි මේ ආවේග පාලනය කරගත්තු මිනිස්සු නෙවෙයි. එහෙම ආවේග පාලනය කරගෙන ජීවිතේ හදාගන්න අපිට ආරම්භයක් ඇති වුණා නම් ඇති වුණේ මේ බණ අහන එක. ධර්ම ශ්‍රවණය. එහෙනම් මෙතනින් එහාට මේ තියෙන ආවේගත් බොහෝ සෙයින් පාලනය වෙමින් සංවේගාත්මක ස්වභාවය අපි තුල උපදින්නේ තවදුරටත් ධර්ම ශ්‍රවණයම නිවැරදි කරගන්න. එතකොට අපි දන්නවා මොන දේ කරන්න ගියත් අවබෝධයකින් කරනකොට තමයි ඒකේ තේරුම ඇති කරගන්න ලේසි. වෙහි අනවබෝධයෙන් කරාට ඒක නිවනට හේතු කරගන්න අමාරුයි. අනවබෝධයෙන් කරනවා කියන්නේ එතකොට කරන කාරණාව පිළිබඳව තේරුමක් නැහැ. නේද? කරන්නම් වාලේ කිරීමත් අනවබෝධයෙන් කිරීම. තව විවිධ වූ වැරදි බලාපොරොත්තු ගොඩනගාගෙන මේ දේවල් මේකින් ලබන්න පුළුවන්. මේ ක්‍රියාව තුළ මේ දේවල් ලබන්න පුළුවන් කියලා බලාපොරොත්තු ගොඩනගාගෙන ඒ බලාපොරොත්තු අපේ ඉටු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ පැතුම් ඔස්සේ යමි. ඒ සිතුම් ඔස්සේ යමි. ඒ සිතුම් පැතුම් ඉටු කරගන්න පතමින් යම් කටයුතු කරන්න පුළුවන්. සමහරට ඒ සිතුම් පැතුම් සැබෑ යථාර්ථයක් බවට පත් කරගන්න බැරි බලාපොරොත්තු ගොන්නක් විය හැකියි. එතකොට මේ අවබෝධය තුල නෙවෙයි ඒ අය ඒක කරන්නේ. වෙන්න පුළුවන් දේ පිළිබඳ තේරුමක් නැහැ. නොවෙන්න පුළුවන් දේ පිළිබඳ තේරුමක් නැහැ.
මොකද්ද නැත්තේ? මේ දේ වෙන්න පුළුවන් දෙයක්. මෙන්න මේ දේ නම් වෙන්න බැරි දෙයක් කියලා අවබෝධයක් නැහැ. ඒකට මොකද්ද කියන්නේ? ඔව් ඒකට කියනවා ඨාන කුසලය කියලා. ඨාන නෙමෙයි. ඨාන කුසලය. ඨාන කියන්නේ මොකද්ද? ඒක පාලියෙන් කියන්නේ පාලියේ කොහොමද ඒක හැදුනේ ඨාන කියන්නේ? ඒක ඉගෙනගෙන දැන් ඕකත් ඔහි කියෝ යන්න පුළුවන් යන අවබෝධය නේද? ඔව්. ඒක තේරුම් අරගෙන කියවන්නත් පුළුවන්. ඨාන කියලා හැදුනේ විසන්ධි කරාම මේක එක වචනයක්. ඨාන කියන්නේ. එක වචනයක්. ඒක විසන්ධි කරාම දෙයි ඨාන අට්ඨාන. ඨාන වචනේ අට්ඨාන වචනේ එකතු වුණාම ඔව් ස්වර ලොප් වීමක් වෙනවා. තේරුණා? පසුපසින් තියෙන වචනේ තියෙන ඔව් ස්වරේ පූර්ව ස්වරේ හෝ ඉස්සරහින් තියෙන වචනේ පසු ස්වරය පරස්වරය හෝ මට ඒක හරියට දන්නේ මොකක්ද ඒක ලොප් වෙන්නේ කියලා ව්‍යාකරණ දන්න ඕගොල්ලෝ ඒක හොඳට දන්නවා ඇති. පූර්වස්වරය හෝ පරස්වරය ලොප් වෙලා ඒ ස්වර සංදි දෙකකින් එකකින් මේක සංදි වෙලා තියෙනවා. පූර්වස්වර සංදිය හෝ පරස්වර ලෝක සංදි. ඉතින් ඔය සිංහලයෙන් හොඳට ඉගෙන ගත්ත අය මට වඩා හොඳට ඕක දන්නවා. හැබැයි ඉතින් මේක ඨාන අට්ඨාන කියලා කියන්නේ මොකක්ද? ඨාන කියලා කියන්නේ වෙන්න පුළුවන් දේ ඒ විදිහට පුළුවන් දෙයක් හැටියට තේරුම් ගැනීම කුසලය. අට්ඨාන කුසල කියලා කියන්නේ වෙන්න බැරි නම් ඒක බෑ කියලා තේරුම් අරගෙන තිබීම. එතකොට වෙන්න බැරි දෙයක් අපි බලාපොරොත්තු වෙනවා කියන එක තේරුමක්. ඒකට වෙන්න බැරි දේවල් බලාපොරොත්තු වෙමින් මේ පූජා පවත්වන්නත් පුළුවන්. වෙන්න බැරි දේවල් බලාපොරොත්තු වෙමින් බණ අහන්නත් පුළුවන්. බැරිද? පුළුවන්. බණ අහන තැන් වලට ගිහිල්ලා ඔක්කොටම කලින් ගිහිල්ලා ඉස්සරහාම ඉඳගන්න. ඉඳගෙන බණ අහනකම් මොකද කරන්නේ? බුදියනවා. බණ අහලා ඉවරුනහම සාදු සාදු කියනවා. මං කිව්වේ අර බණ ඉවරුනහම සාදු කියන කට්ටිය මොනවටද සාදු කියන්නේ බලන්න හිතලා බලන්නකෝ. බණක් අහන්න ලැබෙන එක හොඳයි කියලා මුලින්ම සාදු කියන අය අවසානයේ නැගිටලා බණ ඉවරුනහම සාදු සාදු කියන්නේ මොනවද? බණ ඉවරුනාට සාදු. මේ බණ අහගෙන තේරුම් අර ගැනීම පිළිබඳ සාදුවක් නැහැනේ. සාදුකාරය හොඳයි කියලා අදහසක් නැහැනේ. කොච්චර හොඳද? අනේ මොනතරම් හොඳද කියන අදහස තමයි සාදු කියලා කියන්නේ. නැතුව පන්සලේ සාදුටවත් ඔය ඉන්දියාවේ භජන් කියන සාදුවරුන්ටවත් කියන නමක් නෙවෙයි මෙතන සාදු කියන්නේ. සාදු කියලා කියන්නේ කොච්චර හොඳද හොඳයි කියන්නේ. හොඳයි කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. ඉතින් සාදු 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 කියන්නේ තුන් වතාවක් හොඳයි කියලා අනුමත කිරීම. එතකොට මේ ලෝකේ තුන් වතාවක් එකම දේ ඒ විදිහටම හොඳයි කියලා සම්මත කරගන්නකොට ඒක යම්කිසි ස්ථීර බවකට යන්න හේතුවක්. ඒ අනුව හිතේ ඒක පිහිටන්න පටන් ගන්නවා. ඉතින් අපි ඔය බණ හොඳයි කියලා සාදු කියන්න ගියහම සාදු කියන්නේ ඇත්තටම ධර්ම කරුණු වල තේරුම් ගත්තු අවබෝධය හොඳයි කියලාද? නැත්තම් අහගෙන ඉන්න ලැබිච්ච එක හොඳයි කියලාද? නැත්තම් අහගෙන හිටපු එකක් දැන් ඉවරයි ඒක හොඳයි කියලාද?
ඉතින් ඕක අනුව අපි දැන් අපි නෑ කියා ඉතින් කිව්වට ගෙදර යන්න හදිස්සි නම් වැඩක් යෙදිලා තියෙන වෙලාවක නම් ඉක්මනට මේක ඉවරෙච් එක හොඳයි කියන තැනට සාදුකාරය ඇවිල්ලා වැඩිපුර ටිකක් හයියෙකුත් කියවෙනවා. එයාර හිතේ තියෙනවා වේගයක්. හිතෙන් වෙන නැගිලා තියෙනවා වේගයක්. මොකද්ද? හරි යන්න. අරකට යන්න. අතෙන්ට යන්න. එතෙන්ට යන්න කියලා ආපු වේගෙට ඉඩක් හම්බ වෙනවා. ඒක හොඳ නැද්ද? ඒක හොඳයි කියලා තමයි මේ කියන්නේ. ඒ ලැබිච්ච අවස්ථාව හොඳයි කියලා. එතකොට මේ බණ අහද්දි තියෙන්න ඕනේ ඒක නෙවෙයි. කොහේවත් යන්න දුවන්න විතරක් නෙවෙයි. හිතට මොකවත් පැන නැගෙන්නේ නැති ස්වභාවයකට හිතපත් වෙලා තියෙනවා. එක් ආවේග චිත්ත ආවේගයන් පැන නගින ගතිය අඩු වෙලා තියෙනවා. අවම වෙලා තියෙනවා. ඥාන්ගේ අවම වෙච්ච ස්වභාවයට චිත්තාවේග පැන නගින ස්වභාවයේ අවම වෙන ස්වභාවයට අපි කියනවා සංවේගය කියලා. ඒක බලවත් වෙන්න අපි ඒකට කියනවා මහතා සංවේගය සංවත්ති. මහතු සංවේගය. එහෙනම් මේ සංවේගය කියලා කියන්නේ නිවන් මාර්ගට කියන තව නමක් කිව්වත් කමක්. නිවෙන ප්‍රමාණය තීරණය වෙන්නේ සංවේගයේ ප්‍රමාණය මත. ඒ නිසා බණ අහනකොටත් සංවේගයේ උපදවමින් බණ අහන්න ඕන. බණ අහන්න ඉඳ ගන්න මොහොතේ නැති සංවේගයක් බණ අහලා නැගිටිනකොට තියෙන්න ඕන. කයේ දරදඬුගම් සංසිඳිලා හිතේ දරදඬුගම් සංසිඳිලා හිත දුවන්න දඟලන්නෙත් නැහැ කොහෙවත් ගතින් දුවන්න දඟලන්නෙත් නැහැ එතකොට. හරිම තැම්පත් ගතිය. හරිම තැම්පත් මානසික බව ස්වභාවය. හරිම තැම්පත් කායික ස්වභාවය. සුවදායි බව. සුඛාස්වාදනීය බව. අපිට ඒක ඇති වෙනවා. ඒ ඇති වෙන ස්වභාවය තුල තව තවත් ධර්මයක්ින් පස්සේ ඇහෙනකොට අපි ඊයේ කතා බස් කරපු කන්න සුඛ කනට සුව උපදවන ස්වභාවය බණ අහනකොට ඇති වෙනවා. කනට මිහිරි ස්වභාවය. එහෙම නැති අයට බලන්න බණ ටික ඇහෙනකොට කනට මිහිරි නැහැ. ආම්දුරෝ ටිකක් දුක ගැන කියන්න පටන් ගන්නකොට කනට මිහිරි දැනෙන්නේ නැහැ. ඕම් පටන් ගත්ත ආම්දුරෝ ඉතින් ඕම් පටන් ගත්ත හැමදාම කියන එක කියන්නේ. ඔය හැමදාම කියන කෙනේ ඔය ආම්දුරෝ කියන්නේ දුකයි 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 කියන ඉතින් එහෙම දුකයි කිය හිටියොත් අපි කොහොමද මේව කරගන්නේ කියලා පොඩි අමනාපයක් එනවා කියන කතාව. දුකයි කියලා ඉතින් අපිට තේරෙන්නේ නැතුව නෙවෙයිනේ මේ. අපිට තේරෙනවා මේ ජීවිතේ දුකයි කියලා. ඒ වුණාට මොනවා කරන්නද? ආම්දුරන්ට ඔක තේරෙන්නේ නැහැ. ජීවිතයේ දුකෙන් වුණත් මේ වැඩ ටික කරගන්න වෙනවා කියලා ආම්දුරන්ට තේරෙන්නේ නැහැ නේ. ඉතින් එහෙනම් ওই විදිහට කතා කළොත් වෙන්නේ බුදුහාමුදුරන්ට මේක තේරිලා නැහැ. බුදුහාමුදුරුවෝ කතා කළේ ඒ දුක ගැනමනේ. බුදුහාමුදුරන්ගේ ධර්ම කතාව පැවතුනේම දුක පිළිබඳ අවබෝධය ගැන. ඒ දුක ගැන කතා කරන්න තමයි දුක්ඛේ ඥානං උපදවන්නේ. ඒකෙන්මයි සමුදය ප්‍රහාණය වෙන්නේ. ඒකෙන්මයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඒකෙන්මයි මාර්ගය වැඩෙන්නේ. එතකොට දුක පිළිබඳ කතාබස් කිරීම දුක පිළිබඳ අවබෝධ කිරීම කියන කතාව කරගෙන යන්න ඕනේ. එතකොට ඒක අපිට නීරස වෙන්නේ නැහැ. සංවේගයේ ඉපදිලා නම් කියන්නේ. එතකොට සංවේගාත්මක ස්වභාවයක එක බැඳෙන්න තමයි ඇහෙන ධර්මයක් කනට සුවදායි බවට පත් වෙන්නේ. සැපදායි බවට මිහිරි වූ දෙයක් බවට පත් වෙන්නේ. ප්‍රියජනක දෙයක් බවට පත් වෙන්නේ. එතකොට
මේක අඳුරාගත්තාම බණ කියන අය මේක අඳුනාගත්තාම බණ අහන අයගේ යම් යම් මානසික මට්ටම් දිහා බලලා ඊට ගැළපෙන විදිහට මේ ශබ්දය හසුරවා ගන්න පුළුවන්. හිත ගොඩාක් විසිරිලා කලබල වෙලා තියෙන කෙනෙකුට එකපාර සාන්ත ස්වරයෙන් බණ කියන්න එක හොඳයි කියලා අපිට බැලූ බැල්මට හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඒ සාන්ත ස්වරයට අර කලබලකාරී හිත හරියට ගැළපෙන්නේ නැහැ. ඒ කලබලකාරී හිතට මේ ටෝන් එක මොකක් හරි නොගැලපීමකට එනවා. පැහැදිලිද කියන්නේ? මේ ටෝන් එකේ එන රිද්මය එයාගේ හදවතේ තියෙන කම්පන ස්වභාවය ගැන කිව්වේ මොකක්ද? ඒකට අපි කිව්වේ අද ගැස්මට ගැලපෙන්නේ. සමහර අයගේ හද ගැස්මට ගැලපෙන්නේ අර නිකම් වේග රිද්ම ස්වභාවය. දැන් මේ වේග රිද්ම ගීත අහන්න පුරුදු වෙච්ච අය දැන් ඔය ඊටාම මේ අපිට මොනවද කියන්නේ බොහොම නිවිච්ච ස්වරයෙන් නිවෙන ස්වරයෙන් ගායන ගීතවලට කැමති නේ. ඒකට හේතුව හද ගැස්ම වෙනම පැත්තකට යනවා. ඒකේ රිද්මය වෙනම පැත්තක තියෙන්නේ. මේ ශ්‍රවණය වෙන්නා වූ ගීතයේ තියෙන්නේ වෙනම රිද්මයක්. හැබැයි මේ ගීතවලට කැමති වෙනම පිරිසක් ඉන්නවා සමාජයේ. එයාලා නිවිච්ච ස්වරවලට කැමති. නිවිච්ච ස්වරයෙන් ගායන ගීතවලට කැමති. සමහර අය කවිවලට කැමති. සමහර අය කවිවලට කැමති නෑ. දැන් බටහිර පන්නයට යොමු වෙච්ච බොහෝ දෙනෙක් තුළ ඒගොල්ලන්ගේ ගීතවල ඒගොල්ලන්ගේ රසවින්දනයේ තියෙන්නේ ගීතවල බොහොම වේග රිද්ම ස්වභාවය. ඒවයි තියෙන ටිකක් කෑ ගහලා වොලියුම් වැඩි වෙලා අර හිත නිවෙන ගතියට වඩා වේග රිද්ම ස්වභාවය. මොකද මේ ගීත නිර්මාණය වෙන්නේ බටහිර සංස්කෘතියකට අවශ්‍යතාවය පරිදි. එතකොට මේ බටහිර සංස්කෘතියක් එක්ක හැදිච්ච වැඩිච්ච කෙනෙකුට ඒ ආభాසයට හුරු වෙච්ච කෙනෙකුට එයාගේ හදවත ගැහෙන්නේ ඒ රිද්මයත් එක්කලා. පැහැදිලිද කියන්නේ? එතකොට එයාගේ කනට මිහිරි වෙන්නේ ඒ වේග රිද්ම සහ ඒ සංස්කෘතිකමය වශයෙන් ඒට හුරු වෙච්ච ගීත රස ආස්වාදනයකට එයා හුරු වෙනවා. එයාගේ කනේ ඒ හැකියාව වැඩෙනවා. දැන් උදාහරණයක් හැටියට গিitar වාදකයෙක් ඉන්නවා. ඒ গিitar වාදකයාගේ කන හොඳට ටියුන් වෙලා තියෙනවා. සුසර වෙලා තියෙනවා. කම්බියේ කම්පනය අණුව විවිධ ක්වොලිටිස් හඳුනා ගන්න. ඒ ධ්වනියේ තියෙන විවිධ ගුණ අඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් গিitar එකක හරි වයලිනේ කම්බි කීපයක් තියෙනවා. ඒක එක කම්බියක් කම්පණය වෙනකොට එන්න ඕනේ හඬේ රේන්ජ් එකක් තියෙනවද? ඒ හඬ ඒ රේන්ජ් එකේ නැත්තම් ඒ කම්බියේ දෝෂයක් කියලා කියන්නේ ඒ গিitar වාදකයාට පුළුවන්. ඒකේ බෝල් හඬක් තියෙනවා. ඒකට එක්ක එක ටියුන් කරලා ගන්න බලනවා. ඒ කියන්නේ හිර කරලා හරි බුරුල් කරලා හරි ඒ ක්වොලිටි ඒ රේන්ජ් එකේ ගන්න බලනවා. බැරි නම් කම්බිය ගලවලා මාරු කරන්න ඕනේ කියනවා. දැන් අපිට එහෙම গিitar ගැහුවාම ඕනේ গিitar එකක් අවුලක් නෑ. ඒ අපේ කනේ ඒවට ටියුන් වෙලා නෑ. පැහැදිලිද කියන්නේ? අපිට මොකක් හරි සද්දෙට බබල් එකකින් ඇහෙනවනේ ඇති. අපිට ඒ වගේ ක්වොලිටි හොයන්න බෑ. ಗುಣ හොයන්න බෑ. පැහැදිලිද කියන්නේ? ඉතින් අපි බාහිර ಗುಣ දකින්න තව හුරු වෙලා නැහැ. ශබ්දයක උනත් විවිධ ಗುಣ තියෙනවා. ධ්වනියේ තියෙනවා විවිධ ಗುಣ. ඒවට කියනවා ධ්වනි ගුණය.
ඉතින් ඒවා දිනු කරන්න තියා මේ ගෝලාරික මිනිස්සුන්ගේ තියෙන ගුණ යහපත්කම්වත් අපිට අඳුරන්න බැරි තරමට අපි අසංවේදී වෙලා අනින්නේ. ඒ නිසා ඔය කලාව අගය කරන මිනිස්සු හරි වටිනවා කියන්නේ ඒකයි. ඒ මිනිස්සුන්ගේ හදවත බොහොම නිවිලා ඒ කලාවේ තියෙන විවිධ කොටස් ගීත ගායනයක තියෙන විවිධ ඒ ගායන කුසලයන් අඳුනා ගන්න. වාදනයක තියෙන වාදන කුසලයන් අඳුනා ගන්න. ඒ වගේ තියෙන ඒ ස්වර පද්ධති අඳුනා ගන්න. පුදුමාකාර සංවේදී බවක් දියුණු වෙලා තියෙනවා. ඒ සංවේදී මිනිස්සුන්ට තියෙන අඩුව තමයි බුදු වදනක් එතෙන්ට එකතු කරලා දෙන්නේ නැති එක. ඒ මිනිස්සුන්ට මේ ධර්මයේ මුණ ගැසුණු මම හිතනවා ලොකු හැකියාවක් තියෙනවා මේ ධර්ම අවබෝධ කරගන්න. හැබැයි වැඩේ තියෙන්නේ කාලාන්තරයක් ඒ ටියුන් එක එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලන්ව දැන් බනකට ගෙනල්ලා ඉඳවලා බන කිව්වොත් නින්ද යනවා. අර සියුම් කම්බියක කම්පණයකට හිත එකඟ කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බනවලට නින්ද යනවා. ඉතින් ඒ වගේ අය තව ටිකක් උත්සාහ කරොත් ධර්මයක් මේකෙන් අවබෝධ කරගන්න. ඒ අයගේ ඒ ශේත්‍ර තුලම බුදුබණ ටිකක් වෙනම අහලා තිබුණා නම් මේක. ඒ වගේ තියෙන ධර්මතා ටික එතනින් අවබෝධ කරලා නිවනත් අවබෝධ කරගන්න තිබුණා. එහෙම බැරි නෑ. පැහැදිලිද කියන්නේ? ඒක කණ එක්ක කතාවකට ඒ ටික ගලප ගන්න පුළුවන්. අනිකුත් දේවලුත් එහෙමයි. අර උග්ගසේන කියලා තරුණයෙක් මේ සර්කස් කණ්ඩායමක හිටියේ. එයාගේ ඒ කුසලතාවයේ උණගහ උඩ සර්කස් පෙන්වන්නේ. උණගහ උඩට ගිහිල්ලා හිටගෙන උණගහේ හිටගෙන දැන් උණගහ නිකන් නෙවෙයි ඉතින්. නිකන් හිටවලා තියෙන උණගහක් නෙවෙයි. තව කෙනෙක් කරේ තියාන ඉන්න උණගහ කරේ බැලන්ස් කරන උණගහ. කෙනෙක් කරේ බැලන්ස් කරද්දී උණගහ කරේ තියාගෙන දැන් නම් ඔය එකට විවිධ බට වර්ග පාවිච්චි කරනවනේ. ඒ කාලෙත් එහෙම යකඩ වලින් බට ඒවම තියෙන්න නැතුව ඇති උණගහක් තමයි බැලන්ස් කරලා තියෙන්නේ. උරපත්තේ තියලා ඉවරලා බැලන්ස් කරනවා. බැලන්ස් කරනකොට ඒ උණගහ දිගේ උඩට නගිනවා. අර පල්ලෙහා එක්කනට අන්බැලන්ස් එක ඇති නොවන විදියට නගිනවා. බර බැලන්ස් කරගෙන නගිනවා ඉහළට. කොච්චර සියුම් වැඩක්ද බලන්න. අපි මේ හිතවල තියෙන ගහකට නැංගොත් ඒ ගහත් ඇලවෙනවා. අන්බැලන්ස් වෙනවා. ඉතින් අර විදියට උඩට නැගලා ඒ උණගහ උඩ ඉඳගෙන මුදුනට නැගලා ඒකේ ඉඳගෙන කරණම් ගහනවා. උඩ කරණම් ගහලා ආය උණගහ උඩටම පාත් වෙනවා. මොනතරම් ඒකාග්‍ර භාවයක් දිනු කරලා. හිතේ එක එක ආවේග පැනගෙන ආවොත් එහෙම ඒ වෙලාවේ උණගහවට කකුල් දෙක නෙමෙයි තියාගන්න වෙන්නේ. තේරුණාද කියන්නේ? එතන ශරීරයේ විශාල සමබරතාවයකට ගේන්න මනස ඒකට උදව් කරා. ඉතින් කොච්චර ඒකාග්‍ර වෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා ඒ හිතේ ඒකාග්‍රතාවය. ඒ ඒකාග්‍ර සිත, ඒ සමාධිමත් සිත, ඒ භාවිත සමාධිය හොඳට අඳුරා ගන්න පුළුවන් වුණා භාග්‍යතුන් වහන්සේට. උන්වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක සර්කස් බලන්න වැඩියා. නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ප්‍රතික්ෂේප වුණා සංඝයාත් එක්කලා. බුදුරජාණන් වහන්සේ වඩිනවා සර්කස් බලන්න. ඉතින් විසුක දස්සන යන පරමාර්ථය මොකක්ද? සර්කස් බලලා සතුටු වෙන්න නෙමෙයි මේ වඩින්නේ. අර සමාධිමත් සිත ගොඩනගෙන අවස්ථාවල් ගන්න යන්නේ. ඒ භාවිත සමාධියට ධර්මයක් අවබෝධ කළ හැකියි. එහෙනම් ඔය වාදකය වාදනය තුල
චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නගනවා එතෙන්ට. එක සරයක් අවුට් වෙනකොට කියනවා මේක අවුට් ගියා කියලා. පවුවේ අයට ධර්මය අවබෝධ කරන්න හැකියාවක් වැඩිලා තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව අහන ඒ වන් කලාකාරෝ කවුරු හරි ඉන්නවා. ඔබ ටිකක් යොමු වෙලා බලන්න මේ ධහම ඔබේ ජීවිත ප්‍රශ්න උතනින්ම ඔබේ ඔය කියන හැකියාවෙන්ම ඔබේ සාංශාරික ප්‍රශ්න සියල්ල අවසන් කරවන ආකාරයට ඔබ මෙහෙයවන්න මේ ධර්මය සමත් වේ. ඉතින් ඒ වගේ ශබ්දය කියන්නේ මේ කම්පන ස්වභාවය කියන්නේ අපේ ජීවිතය. එතකොට මේ ශබ්ද ඔස්සේ අපි ධර්මයක් ගන්න දක්ෂ වෙලා. එතකොට මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය වුණොත් ඒ ධර්මය අපිට අවබෝධ කරගන්න අපේ හදවතේ පැන නගින රිද්මය, ඒ කියන්නේ ඒකේ තියෙන නිවුණු ගතිය, නිවුණු රිද්මයක්, නිවෙන රිද්මයක් අපිට ඇති කරගන්න දක්ෂ වුණොත් ආන් ඒක අපි ලබන විශාල ලාභයක් මේ සසරේ. ඉතින් එහෙම පුංචි තේරුම් ගැනීමකට ඇවිල්ලා බණ අහන වෙලාවට ඒ බණ ටික හොඳට අහගන්න දක්ෂ වුණොත් කවුරු හරි. දැන් මම මේ කියන ඒවා ඔබට හේමම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කියන දේ පිළිබඳව හිතේ පැහැදීමක් ඇති කරගත්තා. ඔබට මේ ශබ්ද රූප, මේ කම්පන, මේ වචන නුහුරු වෙන්න පුළුවන්. මේවා ඔබේ ග්ලොසරියේ නැහැ. ඔබේ භාවිතාවන වචන මාලාවේ ඒවා නැහැ. හැබැයි ඔබ ඒ කම්පනය බැහැර කරපු කෙනෙක් නෙවෙයි. ඔබේ හදවතේ කම්පන ස්වභාවය ඉවත් වෙලා නැහැ තාම. මොකද අකම්පිත සිතක්ද තියෙන්නේ. මේ කම්පන වලට උරුතු දෙන්නේ නැහැ අපි. ඒ කම්පන එක්ක අපේ හදවත කම්පණය වෙද්දී මහා ගස්ඨන මතු වෙනවා. ඒ රිද්ම ගැලපෙන්නේ නැහැ. අපිට මේ මුණ දෙන්න සිද්ධ වෙන දේවල් වල තියෙන රිද්මය අපේ රිද්මයට ගැලපෙන්නේ. එතකොට ලොකු කලබගෑනියක් තියෙනවා එතන. ලොකු ගස්ඨනයක් තියෙනවා. ලොකු ගැටීමක් තියෙනවා. අපි කියන්නෙම මං කැමති විදිහට කම්පණය වෙන්නේ. ඔන්න එතකොට එකතු වෙලා ඒ දෙක ගැලපෙන විදිහට කම්පණය වෙනවා. අන්නේ සහකම්පන ස්වභාවයත් එක්ක අපි එකතු වෙනවා. පැහැදිලිද කියන්නේ? එතකොට අපි ජීවිතේ ඒවට ඇලෙනවා. කම්පන අවබෝධ වෙලා නැති නිසා. අපේ හද ගැස්මට ගැලපෙනවනේ ඒක. එහි රිද්මේ අපේ හද ගැස්මට ගැලපෙනවා. පැහැදිලිද කියන්නේ? එතකොට ඒ වගේ මම මේ ගොරෝසුව යම් කිසි මට්ටමකින් කතා කරාට ගැඹුරත් මෙතනම තමයි තියෙන්නේ. නමුත් අපි පොඩ්ඩක් මේ තමා පිළිබඳව දැන් තමාගේ ස්වභාවය මෙහෙම හිතේ පිහිටවගෙන තමා කියන මේ කරුණට සිහිය පිහිටවලා ඒක සතියක් කරගන්න. ඊට පස්සේ අපිට සතිපට්ඨානයක් කියලා එකක් මුණ ගැහෙනවා. ඒ ගොඩනගාගත්තු සතිය තමා කියන එකෙන් කොතෙන්ටද ફોකස් කරන්නේ? තමා පැත්තට නැඹුරු කරගත්තු සිහියට කියනවා සතිය. බුද්ධ දේශනාව එහෙමයි ඒක පෙන්නන්නේ. එතකොට ඒ සතිය ફોකස් කරන්න තැනක් දෙනවා. ඒ තමා කියන දේ තුල මේ තමාගේ හුස්ම රැල්ලක් තියෙනවා නම් හුස්ම රැල්ලට ફોකස් කරන්න ඕනේ. ફોකස් කරනවා කියන එක මොකද්ද? පිහිටවනවා එතන ගිහිල්ලා. සතිය පිහිටවනවට කියනවා ප ဋ ාණ කරනවා. එතකොට ආරම්භ වෙනවා මොකද්ද? සතිපට්ඨාන.
දැන් කායික ස්වභාවය තමානේ. ගොරෝසු කායික ස්වභාවය තමා කියලා හඳුනා ගන්නවා ඉස්සෙල්ලා. තමන් පොඩ්ඩක් තමාව පෙන්වන්න කියලා කිව්වොත් එහෙම. ඇයි මේ ඉන්නේ අනේ කියලා පෙන්වන්නේ කොතනද? අපේ වේදනාවක් පෙන්වන්නේ. අපි පෙන්වන්නේ මේ මං ඉන්නේ. මේ ඉන්නේ මං කියලා පෙන්වන්නේ ඉස්සරලාම මේ ශරීරයේ කය. ඊට පස්සේ තමාව කියන කරුණේදී තමා කියන කතාව ඇතුලේ බෙදීමකට ලක් කරගන්න. තමාව බෙදලා බලන්න කෙනෙක් එපාය. ආන්ගේ බෙදලා බලන කෙනා තමයි සිහිය. සිහිය තමයි මේ වගේ හඳුනාගන්නේ විවිධ විදියට. එතකොට මේ හැඳෙනන ලක්ෂණය හඳුනාගන්න පුළුවන්කම මෙතෙන්ට ගේන්න ඕනේ. හඳුනනවා කියන්නේ සංඥාව. ඒනට ඒ හඳුනාගන්න ශක්තිය සපයන්නා වෙන්නේ සිහියනේ. ඒ සිහිය තමා පැත්තට යොමු කරගන්නකොට අපි ඒක මූලාරම්භයට සතිය කියලා කියනවා. ඊට පස්සේ ඒක යොමු කරන්න ඕනේ කොතෙන්ටද? ඉවරයක් වෙන්න ඕනේ. අවසානයක් වෙන්න ඕනේ තැනකටයි සතිය යොමු කරන්නේ. නිමක් නැති ප්‍රශ්න, කෙලවරක් නැති ගැටලු හැට ගන්න තැනක් ඇත්නම් එතෙන්ට යොමු කරන්න සතිය. තේරුම් නැද්ද කියන්නේ? එතකොට ඒ සතියට පුළුවන් වෙන්න ඕනේ ඒ නිමක් නැති ප්‍රශ්න ගැටලු නිම කරන්න. දැන් අපිට භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසයි. බුදුරජාණන් වහන්සේ සතියෙන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා. ඒකායන මග හැටියට අපිට දේශනා කරලා තියෙනවා. මොන මගද? මොන මගද කියනට වඩා මොකක් සඳහා මගද? ඒ අන්තිම එකනේ ඔය කියන්නේ. නිබ්බානස සච්ච කිරියාය කියලා කියන්නේ අන්තිම එක. ඔව් මොකට මගද කියලා මේ අහන්නේ. හරි කියපු එක හරි නිවනට මග. ඒක අවසාන එක. ඊට කලින් කියවනේ මේක කුමක් සඳහා මගද? ඒකායනෝ අයම්බික්කවේ මග්ගෝ. පළවෙනියෙන්ම කිව්වේ සත්වයාගේ පාරිශුද්ධත්වයට. සත්වයාගේ පරම පාරිශුද්ධත්වයට මග සතිය. සතිය ප ဋ ාණ කියනවා. එතකොට තමා පැත්තට යොමු කරගත්තු එක අපි මූලික වශයෙන් හඳුනා ගන්නවා සතිය කියලා. එතකොට බාහිරට විසිරිච්චි බව අඩු වෙනවා. එතකොට ඒ නිසා ඒක සාමාන්‍ය බාහිරට විසිරිච්චි සිහිය කියන වචනට වඩා වෙනස් වූ තැනකට එනවා. ඒ සිහියම මේ පැත්තට යොමු වෙනකොට ඒකට සතිය කියන නම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. නැති කරන්න ඕනේ. අවසානයක් දකින්න ඕනේ. තැනකටයි මේ සතිය තිබෙන්නේ. අපිට අවසන් වෙන්න ඕනේ තමා වටා ගොඩනැගිච්ච ප්‍රශ්න. තමා නිසා ගොඩනැගිච්ච ප්‍රශ්න. තමා වටා ගොඩනැගිච්ච ප්‍රශ්න කියලා කියන්නේ ඔය තමා නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. තේරුණාද? තමා නිසා මේ ජීවිත ගමනේ මේ සංසාර ගමනේ තමා නිසා ලෝකයට ඇතිවිච්ච ප්‍රශ්න ආපහු තමා අපිට එන්නේ. ඒකට කියනවා කර්ම විපාක. එහෙනම් මේ තමාට එන ප්‍රශ්න කියලා කියන්නේ තමා නිසා ලෝකෙට ඇතිවිච්ච ප්‍රශ්නේ ආපහු තමාට එන අවස්ථාව. එහෙනම් මේක තමා නිසා ඇතිවිච්ච ප්‍රශ්නයක්. දැන් අපිට ඒක මතක නැහැ. දැන් කියනවා මම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. මම මේකට අසාධාරණයට ලක් වෙනවා මෙතන.
මමම දවසක ලෝකෙට කරපු අසාධාරණයක විපාකෙ මේ එන්නේ. දැන් ඒක බාර ගන්න මම කැමති නෑ. ඒ නිසා අද මම මොකද කරන්නේ මේකට විරුද්ධව ගන්න ඇක්ෂන් එක. අයියනේ මට බයින්ඩ් එනවා. මම මොකට තලනවා ළඟ කියලා අපි මොකද කරන්නේ? එදා බැනලා හදාගත්තු ප්‍රශ්නේ අද අපි කරා බැනුමක් හැටියට එනකොට අපි මේ බණින මනුස්සයර ගහනවාද? එහෙනම් තමා නිසා ඊළඟ ප්‍රශ්නේ හටගන්නවා. මේවා ඔක්කොම එහෙනම් තමා නිසා හැදිච්ච ප්‍රශ්න, තමා නිසාම තව ප්‍රශ්න හදාගෙන ඉස්සරහට යන කතාවක් නේද තියෙන්නේ. ඕක විසඳන්න තමයි බුදුරජාණන් වහන්සේ සතිය දේශනා කරන්නේ. ඒ සතිය ප ဋ ාණ කරන්න ඕන තැන කොතනද? මුලින්ම මේ ප්‍රශ්න හදන තැනට. ඒ තමයි තමා. තමායයි හැඟෙන, තමායයි හිතන දේවල් වලට සතිය යොමු කරනවා. ඉතින් තමායයි හැඟෙන ප්‍රධානම දේ තමයි කය. කය දැක්කහම කය ෆොටෝ එකකින් බලලා මම ඉන්නේ මේ තමයි ඉන්නේ කියලා හිතෙනවා. අපි මොකද කරන්නේ? එතෙන්ට මේ සතිය පවත්වනවා. එතකොට ඒ කය අනුව යථාර්ථය දකින්න, කයේ යථා ස්වභාවය දකින්න, කය අනුව යථා ස්වභාවය දකින්න සතිය පවත්වනවා පිටුව. ඒකට කියනවා කාය අනුපස්සන සතිපට්ඨාන. තේරුණාද? ඒ විදිහට ඊගාවට වේදනාව අනුව යථාර්ථය දකින්න වේදනාවට සතිය පිහිටුව. එතකොට මේ ඊළඟ ස්වභාවයන් ගෝචර කරගන්න පහසුයි. දැන් මෙතන ඉඳලා වේදනාව අල්ලන්න ගියාම මොහොම තම කැක්කුම් තමයි යහුවෙන්නේ. බඩේ කැක්කුම, ඔළුවේ කැක්කුම. ඒවා වේදනානුපස්සනාව කරගෙන අපේ උපාසක පිරිස ඉන්නවා. අපේ වඩපු වේදනානුපස්සනාවක් නැහැ නේ. ඇයි ඕකට වේදනානුපස්සනාව කියන්නේ? තේරුණාද? කායානුපස්සනාව වඩලා නැති ප්‍රශ්නේ ඔය තියෙන්නේ. සතිය පිහිටවන්න පුළුවන් ඕලාරිකම ආරම්භණය තමයි කය. ඒ ඕලාරික ආරම්භණයේ වැඩෙන සතියට තමයි අඳුරන්න පුළුවන් වෙන්නේ වේදනාව. ඒ ඕලාරික අරමුණේ වැඩෙන සතියට වේදනාවට හිත පිහිටවන්න පුළුවන් වෙනකොට වේදනාව අනුව යථාර්ථය දකින්නේ සතිය පවත්වනවා. ඒකට කියනවා වේදනානුපස්සනා සතිපට්ඨාන. ඒක තුල සතිය වැඩෙනකොට ඒ වර්ධනය වෙන සතියට පුළුවන් වෙනවා ඊටත් වඩා සියුම් වූ සිත දකින්න. ඒ සිතක් තමා කියලා හඳුනාගෙන ඉන්න. දැන් මේ කියද්දිත් අපිට ඕව කරන්න බෑ. දැන් පෙන්නන්න සිත දකින්න හැටි. දැන් මේ කියද්දිත් දැන් මේ බණ ඇහෙද්දිත් අපි හිත දකින්න බලනවා. කායානුපස්සනාව ස්කිප් කරනවා, අයින් කරනවා. වේදනානුපස්සනාව අයින් කරලා හිත බලන්න ලෑස්ති. ඕකට තමයි කියන්නේ තියෙන ඔලොමොට්ටලකම කියලා. බුදුහාමුදුරුවෝ කියපු මගට කැමති නෑ කියන එක කියන්නේ. ඒ කියන්නේ අපි නිවන පටන් අරන්වත් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කායගත සතිය ආරම්භ කරන්නේ නම් මහණෙනි, ඔහු නිවන ආරම්භ කළා. කායන සත්පස්සනාව වඩන්නේ නම් ඔහු නිවන පිළිබඳ වැඩේ පටන් අරගත්තු කෙනා, නිවන පවත්ව කරන කෙනා කියන. නිවන් මඟ වඩන කෙනා එතකොට. ඒ කායानुපස්සනාවක් ආරම්භ කළා නැත්තම් මහණෙනි, ඔහු නිවන ආරම්භ කළේ නැහැ කියේ. නිවන් මඟ පටන් ගත්තේ නැහැ කියේ.
එතකොට අපි ඒක අයින් කළා කියන්නේ නිවන් මඟ අයින් කළා. අයින් කරලා මැද්දෙන් ගිහිල්ලා කයිවාරුවක් පටන් ගත්තා. හපංකම පෙන්නන්න. බුදුහාමුදුරන්ට එච්චර අමාරු වුණාට අපිට එච්චර අමාරු නෑ. මම බුදුහාමුදුරන්ට වඩා දක්ෂයිනේ. උන්වහන්සේට කොච්චර ආරාධංග කල්ප ගානක් ගියා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. අපිට ඕවා එකක්වත් ඕනේ නෑ. අපිට කායානුපස්සනාව වඩන්න ඕනෙත් නෑ, වේදනානුපස්සනාව වඩන්න ඕනෙත් නෑ. මං හිත බැලුවා. බොහොම ටික කාලෙකින් ඉවර කරගත්තා. මොකක්ද ඉවර කරද්ද? නිවන් මඟ ඉවර කරගත්තා. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඇයි අපිට මේ ඉවසීම නැත්තේ? මේ තන්නේ ක්‍රම ආවේගවලට දුන්නු ඉඩ. ඉක්මනට අවබෝධ කරන්න කියලා මේ හිටියට මේ බණ අහන ගොඩාක් දෙනෙක් අතර තියෙන පුදුම ආවේග ගොඩක්. පුදුමාකාර ආවේගයක් තියෙන්නේ. ඉක්මනට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරන්නයි මං ඉන්නේ කියලා හිතට දාගත්තාම වෙන අනිත් මිනිස්සු පෙන්වන්න බැහැ. රුස්සන්නේ. රුස්සන්නේ කියන්නේ මේ රුස්සන ස්වභාවය හරි වැදගත්. රුස්සන්නේ කියන්නේ රුචි නැහැ. රුචි නැත්තම් එතන තියෙන්නේ අරුචිය. ඉතින් ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට මුණ ගැහෙන අන්‍යාගමික සමහර අය. ඒගොල්ලෝ ඇවිල්ලා අහන්නේ ඔබගේ ඉන්ද්‍රයන් හරි ප්‍රසන්නයි. මේ ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද? ඔබ කාගේ ධර්මයක් රුචි කරන්නේද? කවර ධර්මයකට කවර වාදයකට රුචි කෙනෙක්ද? ඒකට කියන වචනයක් රෝචේති. රෝචති. කවර ධර්මයකට රුචි වෙනවද? රුස්සන්නේ මොන වගේ දෙයක්ද ඔබට? ඉතින් මගේ බුදුරජාණන් වහන්සේ තමයි මගේ සාතුරුන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයට තමයි මම රුචි. එතකොට මේ ඒ ධර්මයේ තමයි මම කැමැත්තෙන් පරිහරණය කරන්න කියලා කියනවා. ඒකට අන්න එහෙම ඒ රුස්සන ගතිය අපිට හැදෙන්න ඕනේ. ඒකට ධර්මයට රුචි වෙන කෙනා තමයි ධර්ම අවබෝධ කරගන්නේ. ඒකට මේ සතිපට්ඨානය ගැන කියනකොට ඒක ඉස්සරලාම අපිට ඇති වෙන්න ඕනේ මොකද්ද? ඒකේ පිළිවෙලට අපි හරි රුචියක් ඇති වෙන්න ඕනේ. අපිට කායානුපස්සනාව රුස්සන්නේ. මේ ඉන්න ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි කායානුපස්සනාව රුස්සන්නේ. ඇයි? ඒකේ අසුබේ වඩන්න කිව්වහම එතකොට ඒකේ කොටස් බෙද බෙදා බලන්නකම එකම දේ බෙදනා කිසි තේරුමක් නැහැ. මට දැන් ඒක එපා වෙලා තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බුදුබණ එපා වෙලා ඉන්නේ. මට වෙන කවුරු හරි දැන් බණ කිව්වොත් නම් මම ඒ බණ උඩින්ම පිළිගන්නවා. ඒ කායानुපස්සනාව වඩන එක එපා. තේරුණාද කියන්නේ? ඇයි මේ වෙලා තියෙන්නේ? අපේ හිතේ ඇති වෙන හදවතේ ඇති වෙන හද ගැස්මට ඉල්ලන කට ගැස්ම නෙවෙයි මේක. තේරුණා? අපි ඉල්ලන්නේ හද ගැස්මට සරිලන කට ගැස්ම. නේද? ටිකක් සැරපරන මිනිස්සු ඉල්ලන්නේ මොනවද? හොඳ සැර කට ගැස්මක් ඉල්ලන්නේ. පොඩි ළමයි ඉල්ලන්නේ. ඔව් පැණි රස එක. කට ගැස්ම කිව්වම මේ ලුණු මිරිස් කුඩු දාලා එහෙම දාලා හදන කට ගැස්ම කියන එකම නෙවෙයි. පැණි රසත් හොඳ කට ගැස්ම. දැන් සමහරු පැණි වලට කැමති. සමහරු මිරිසට කැමති. සමහරු ලුණු ඇඹුල් වලට කැමති. නේ? හරි කැමති සමහරු ලුණු ඇඹුල් අතු අහගන්න. එතකොට තමයි හරියන්නේ. එක එක්කිනාගේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ අවබෝධය රුස්සන අයට අවශ්‍ය කරන රිද්මයක් තමයි දීලා තියෙන්නේ. ධම්මතු. ඒකට අවබෝධය රුස්සන පිරිසක් වෙන්න ඕන ඉස්සර. එක ටික ටික ඊට පස්සේ අපි අභ්‍යන්තරයේත් වර්ධනය කරගනිමින් ඒ බණ වලට අහුම්කම් දෙන්න ඕනේ. ඒක නිසා තමයි සංවේගයේ වඩමින් මේ බණ අහන්නේ.
රුචිකත්වය වඩමින් මේ බණ අහන්න ඕන. පැහැදිලිද කියන එක. දැන් මේවා කරගන්න ඒ අහෙන බණ ටික අපිට යම්කිසි ගුණාංග ටිකකින් අනුව ඇහෙන්න. නිසා බණ කියන අයගෙත් යම් වගකීමක් තියෙනවා. ඒ අය ඉන්න ස්වරූපය දිහා බලලා බණ කියන්න. ඉතින් අද අපිට බුදුවරු වෙන්න බෑ. රහතුන් වහන්සේලා වෙන්න බෑ. ඒක නිසා මේ ඒ කියන එක එක පුද්ගලයාගේ දැනට සංවේදී වෙලා දක්ෂ විදිහට බණ කියන්න අමාරුයි. අපි අපිට ආවේනික ශෛලියකින් රිද්මයකින් බණ ටික කියන යනවා. එතකොට ඒකට ඉතින් ගැළපෙන කට්ටිය මේක අහගන්නවා. නොගැළපෙන කට්ටිය අතෑරලා දානවා. අනේ ඌක හරියන්නේ. සමහර අයට ටිකක් වෙලා අහගෙන ඉන්න බෑ මොකද්ද කියන්නේ කියලා. කියනකොටම නිකන් අවබෝධ වෙන්න. ටිකක් ඇහුම්කන් දීලා බලන්න බෑ. සමහරු ටිකක් ඇහුම්කන් දීලා බලනවා පැය කාලක් වාගේ. ඒ ටිකේදී අවබෝධ වුනේ නැත්නම් අතහැරලා දානවා. අනිත් වැඩවලට මාස ගණන් අවුරුදු ගණන් කැප කරනවා. අනවබෝධීට. දැන් පාටියකට ගියාම පැය 2ක් නටන්න පුළුවන් කෙනාට බණ ටිකක් අවබෝධ කරන්න ගියාම අහගෙන ඉන්න බෑ විනාඩි 15ක්. ඔක අයින් කරලා දාන්න. බහලා දාන්න. ඔය බණ එන තියෙනවා අයින් කරලා දාන්න. එහෙම මේ මොනවද මේ බුදු මේ රුචි ස්වභාවය නෙමෙයි. අරුචිය මේ තියෙන්නේ. තේරුණා? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රුචි කරන්න ඕනේ, රුචි වෙන්න ඕනේ අපි ඒකට. ඒක එහෙම තමයි විවිධ මේ ශබ්ද අතරින් මේ ගෝසා අතරින් ශබ්ද අතරින් අපිට අපි රුචි කරන්න ඕනේ හොඳම ශබ්දය තමයි මේ ධර්මයේ සම්බන්ධයෙන් එන ශබ්ද. පැහැදිලිද? එතකොට අපි ලොකු අවබෝධයක් ඇති කරගන්න ඕනේ බණ අහන අය. ඉතින් කාලයක් හොඳට බණ අහන අයට බැන කවුරු හරි බණ කිව්වත් හරි රුචි. ඒක හේතුව තමන්ගේ අභ්‍යන්තරික කටයුත්ත නිවැරදි තැනකට එමින් තියෙනවා. එතකොට දොස් කියා බැන බණ කියනකොටත් හරි රුචිකත්වයෙන් අහගෙන ඉන්නවා. අපේ ගුණ ගායනා කර අපිට සංගීතය මොනවා සැපයුවත් ඒවා අරුචියක් බවට පත් වෙනවා දවසක. ඒක තමන්ගේ අභ්‍යන්තරික කොටසක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපි තවදුරටත් ඉදිරියේදී මේක ටිකක් විස්තරාත්මකව කතා කරන්නට උත්සාහ කරමු. මේ කියපු කාරණා ටික පිළිබඳව යම් කිසි සැලකිල්ලක් යොමු කරලා බලන්න. තාම ඔබට මං කියන්න හදන දේ පිළිබඳ ලොකු පැහැදිලි වීමක් නැහැ. මට මේක පිළිවෙලකට කියාගන්න අවස්ථාව ටිකෙන් ටික අපි හදාගමු. අපි කන ගැන ඉස්සෙල්ලා කතා කරලා එන්න ඕනේ. කනට ශබ්දයක් එන තැන ඊට පස්සේ අභ්‍යන්තරයට දෙයක් ආවද්දන විදිහ ගැන මේ සුතා දතා වචසා පරිචිතා පිළිබඳව කතා බස් කරලා ධර්මයේ අපි දැන හැඳිනගෙන අහගෙන ඉගෙනගෙන යන විදිය නිවැරදි වුනේ නැත්නම් දිට්ඨියා සුප්පටි විද්දා කියන තැනට එනකන් හරියට එන්න බැරුව වෙනවා. දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ නැත්නම් අපි මිත්‍යා දෘෂ්ටිකයෝ හැටියට මේ ජීවිතයේ අවසානයේට යනවා. සම්මා දිට්ඨියටපත් වීමේදී අපිට මේ වැඩ පිළිවෙල හරි වැදගත්. තේරුණාද කියන්නේ? ඒ නිසා පාඩම් කරපු දැනුමක් මේක ඇතුලේ තියාගෙන ආපහු ආවර්ජනය කර ඒක කියෝන එකෙන්ම මේක කරන්න බෑ. සතිපට්ඨාන ක්‍රමයක් අපට අවශ්‍යයි. ඒ සඳහා සතිපට්ඨාන ක්‍රමයේ පිළිබඳව දේශනා පිළිබඳ පැහැදීමක් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රසාදය අපි ගොඩනගා ගන්න සෝත ප්‍රසාදයේ තුලින් අපිට මේ අහගන්න ධර්ම ශ්‍රවණය අතිශයින්ම වැදගත්. අපි ඒ ගැන තව ටිකක් විස්තරාත්මකව කතා කරමු. හැම දිනාටම මේ ධහම ටිකෙන් ටික බිඳෙන් බිඳ ශ්‍රවණය කරගෙන ජීවිතයක ගලප ගන්නට ජීවිතේ ප්‍රායෝගික නිවන් මාර්ගකට යොමු කරගන්න උපකාරක ධර්ම ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අනේ මේ විදිහට